समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस सुनन्तु सग्गमुक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बहुषु वत सन्तेषु देय धम्मे उपट्ठिते नासक्किं भाच अत्तानं परित्तं कातुं सुखावहन्ति अति गौरवास्पद परम पूजनीय बौद्ध माध्य जालेहि गरु सभापति අවසරයි බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ පූජිතර මහා සංඝරත්නයන් අවසරයි ප්‍රඥාපදීප ධර්මානුශාසනා මාලාවට අද දවසේදී දායකත්වයේ දරන අනෝමා කුරේ මහත්මිය දුවදරුවන් ඇතුළු ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා වාසනාවන්ත පින්වතුනි දවස ගෙවෙන වේලාව දවස අවසාන වෙන්න ලං වෙලා තියෙන වේලාව ඒ වගේ වේලාවක කලවර වැටීගෙන ඇඳරි වැටීගෙන එන වේලාවෙදී මේ වගේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට ගුවන්විදුලි යන්ත්‍රය සුසර කර ගැනීම බෙහෙවින්ම වාසනාවක්. දවස පුරා නොඑක ආකාරයේ ගීත ශ්‍රවණය කරත් දවස පුරා නොඑක ආකාරයේ වැඩ කටයුතු වල නිරත වුණත් සවස් කාලේ ඉර බැහැගෙන යන වෙලාවේදී දවස ගෙවෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේදී බණ ටිකක් අහන්න පුළුවන් වෙන විදිහට ගුවන්විදුලි යන්ත්‍රය සුසර කරගත්තට ඒක ගෙවල් වලට කවදාවත් හානියක් නරකක් වෙන්නේ නැහැ. මේ දවසේ පොඩි වෙලාවක් ගෙවල් වල ඉන්න හැමෝම ධර්ම ශ්‍රවණය කරන්න නිකං හරි බණ ටිකක් ඇහෙන්න පැය 24න් පැයක් විතර වෙන් කළාට ඒකට තොණුරුවන් දොස් නගන්නෙත් නැහැ දෙවියන් දොස් නගන්නෙත් නැහැ. අනෙක් සියලුම දේවල් වහලා දාලා පැයක් විතර බණ ටිකක් අහන්න ඉඩකඩ හදාගන්න එක සංසාර පිනට මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන දේවල්. සංසාර පින හැමෝටම හරි විදිහට පාවිච්චි කරන්න බෑ කියලා අපි දන්නවා. ඒ නිසා සංසාර පින පාවිච්චි කරන්න දන්න පොඩි දරුවගේ ඉඳලා වැඩිහිටි කෙනා දක්වාම මේ වගේ ධර්මානුශාසනාවක් දවසකට එකවරක්වත් පුළුවන් වෙලාවක ගෙවල් වල ඇත්තු ශ්‍රවණය කරන්න ඕනේ. ගෙදර ඉන්න ඔක්කොටම රූපවාහිනිය ටෙලිනාට්‍යයක් බලන්න පුළුවන් නම් ගෙදර ඉන්න ඔක්කොටම ගිහිල්ලා සංගීත ප්‍රසංගයක් බලන්න පුළුවන් නම් ගෙදර ඉන්න ඔක්කොටම ගිහිල්ලා චිත්‍රපටි හෝල් එකක චිත්‍රපටියක් බලන්න පුළුවන් නම් පිනට ලැබුණ මනුස්ස ජීවිතය ආපහු ලබන්න ගෙදර ඔක්කොම එකතු වෙලා ගෙදරට ඇහෙන ප්‍රමාණයට දාගෙන බණ ටිකක් අහන්න. 24 පැයම අහගෙන ඉන්න එක නෙවෙයි මේ කියන්නේ. දවසේ දිනදා අනිකුත් වැඩ කටයුතු තියෙනවා. ගෙදර දොරට උවමනා කරන වැඩ කටයුතු තියෙනවා. ඒවා කරන්න
ඒ වුණාට gedara ඉන්න පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටි කෙනා දක්වාම මේ වගේ ඉර බැහැගෙන යන වෙලාවට පැයක් වෙන් කරගන්න ධර්ම ශ්‍රවණය කරන්න. අද ධර්මානුශාසනාවට මාතෘකාව විදියට තියාගත්තේ කොසල් රජතුමාට දරුවෝ වෙන තරුණ පුතාලා දෙන්නෙකුගේ ජීවිතය හරියට ගෙවපු ගත කරපු නැති හින්දා අත්තුන ඉරණමක් පිළිබඳව. දන්නේ නැති වුණාට අපේ ජීවිතවලත් ඉරණම් විසඳෙන ආකාරය හරි විදිහට කල්ලාතුව කියන්න අමාරුයි. මිනිස්සුන්ගේ ජීවිතවල ඉරණම විසඳලා තියෙන්නේ මිනිස්සු බලාපොරොත්තු නොවන විදිහට. ඒ නිසා සමහර වෙලාවට ඉරණම් විසඳුම් විදිහ ඉරණම් විසඳුන විදිහ හරි කනගාටුයි සමහර කෙනෙකුගේ ජීවිතවල. දරුවෝ දෙන්නෙක් හිටිය තරුණ පුතාලා දෙන්නෙක් කොසල් මහරජතුමාට ඥාති දරුවෝ දෙන්නෙක්. පොඩි කාලේ බොහෝම හොඳයි හරිම ලැබී තෙරුවන්ට. පුංචි කාලේ හාමුදුරු නමක් දැක්කත් සාදු කියන දරුවෝ පින්වතුනුත් දැකලා ඇති. පස්සේ නැති වුණාට. පොඩි කාලේ පොඩි දරුවෝ හරි ආසයි හාමුදුරුවෝ වඳින්න. පොඩි කාලේ වඳිද්දී අපි හරි ආසයි පින්වතුනි බාගෙට වඳින්නේ නැහැ. කකුල් නවන්න පුළුවන් කාලේ වැලමිට තියන්න පුළුවන් කාලේ දන ගහලා බඩ ගාලා වඳින්න ඕනි කියලා පුංචි කාලේ නොතේරුණාට සංසාර පුරුද්දට වගේ මේ දේවල් පොඩි කාලේ කෙරුණා. සසර පුරුද්දට. ඒ නිසා අම්මලා දන ගහලා වඳිද්දි පොඩි පැටව බඩ ගාලා වඳිනවා හාමුදුරුවෝ දැක්කහම. බඩ ගාලා වඳිනවා බුදුහාමුදුරන්ට මල් ටික පූජා කරන වෙලාවට. ඔළුව අත ගානකන් සමහර වෙලාවට නැගිටින්නේ නැහැ. ඒ සංසාරෙන් අරන් ආපු පිනතුනේ. සංසාරේ අඩු වෙවි යනවා. ගිහලා අන්තිමට හාමුදුරු නමක් දැක්කත් නැගිටින්නේ නැති තැනටම පින අහවර කරගන්නවා සමහර වෙලාවට. මේ තරුණ දරුවෝ දෙන්නත් එහෙමයි පොඩි කාලේ බොහොම ලැබී තෙරුවන්ට වැන්දේ පිදුවේ නැති වුණාට ආච්චි අම්මත් එක්ක අම්මත් එක්ක ගිහිල්ලා පැත්තකට වෙලා හරි ඉන්නවා. ඒ කරන දේවල් බලන් ඉන්න එකත් ලොකු දෙයක් නේ. මේ දේවල් අපිට නිකම්ම ඉගෙන ගන්න බැහැනේ. කරන දේවල් බලන් ඉන්න එක ලොකු දෙයක්. Taman දන්නේ නැත්නම් පැත්තකට වෙලා කරන දේවල් බලාගෙන ඉන්න ඕන. පන්සලට ගියහම කරන දේවල්, මගුල් ගෙදරට ගියහම කරන දේවල්, මල ගෙදරට ගියහම කරන දේවල් පටල ගන්න එපා. පන්සලට යනකොට යන්න ඕන විදිහ, මගුල් ගෙදරට යනකොට යන්න ඕන විදිහ, මල ගෙදරට යද්දී යන්න ඕන විදිහ, ඒවා ජීවිතේ පටල ගන්න එපා. බලාගෙන ඉඳලා ඒ දේවල් ඉගෙන ගන්න හැම කෙනෙක්ම. ඒවා ඕනේනේ ජීවිතවලට. ඒ නිසා පන්සලට ගිහිල්ලා බලාගෙන ඉන්න වරක් දෙවරක් බලන් ඉන්නකොට තේරෙනවා කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ සම්බන්ධ වෙන්න. මේ තරුණ දරුවෝ දෙන්න පස්සේ වෙනකොට අර වඳින පුදන ගති ඔක්කොම නැති කරගත්තා. තුනුරුවන්ට වඳින්න පුදන්න හිත කැමති වුණ ගති නැති වෙලා ගියා. හිතේ තිබුණ ශ්‍රද්ධාව පහ වෙලා ගියා. සසර පිනට ටික කාලයක් මනුස්ස ජීවිතයට ඇවිල්ලා තිබුණා. සමහර දරුවන්ගේ ජීවිතවල අවුරුදු 2යි 3යි. සමහර දරුවන්ගේ ජීවිතවල අවුරුදු 5යි 6යි. එහෙම තියෙනවා ටික කාලයක් තිබිලා නැති වෙලා යනවා. ඒ දේවල් උනත් නැවත නැවත Taman තුල පිහිටන්නේ හරියමන් මිනිස්සු ආශ්‍රය කරනකොට. හරියමන් මිනිස්සුන්ව ආශ්‍රය කරන්නේ නැති වෙද්දී මේ දේවල් කොහොම පිහිටන්නද? හරියමන් මිනිස්සු ආශ්‍රය කරන්නේ නැති වෙද්දී පිහිටන්නේ ඒ මිනිස්සු පුරුදු පුහුණු කරලා තියෙන ඒවා. අපිට උනත් ජීවිතේ හොඳට හිතලා බලන්න, මුලට ගිහිල්ලා බලන්න ගොඩාක් දේවල් පුරුදු උනේ කරන විදිහ බලාගෙන ඉඳලා. කරන විදිය බලාගෙන ඉඳලා කියන විදිය අහගෙන ඉඳලා තමයි වයස් ભેදයක් නැතුව හැමෝගෙම ජීවිතවල හුරු පුරුදුතාවයන් හදාගෙන තියෙන්නේ. කරන විදිය බලන් ඉඳලා කියන විදිය අහගෙන ඉඳලා සංසාර ජීවිතවලට මනුස්ස ජීවිතයක් ලැබිලා ටික කාලයක් ඒ සසර කරපු කියපු විදිහට කරා. හැබැයි පස්සේ ඇසුරු නිසුරු කරන මිනිස්සුත් එක්ක අර දේවල් වැඩි වුණාද අඩු වුණාද කියලා පින්වතුන්ටම හිතන්න පුළුවන්. ගෙවල් වල ඉන්න දරුවන්ටත් හිතන්න පුළුවන්. මං ආශ්‍රය කරන යාළුවන්ගෙන්
මං කල්යාණ මිත්‍රයෝ විදිහට ආශ්‍රය කරන අයගෙන් පණ දෙනවා ජීවිතය දෙනවා කියලා කිය නැවත නැවත වමාරන කටවචනට විශ්වාසයෙන් මම ආශ්‍රය කරන උදවිය මට මොනවද පුරුදු කරලා තියෙන්නේ මට මොනවද කියා දීලා තියෙන්නේ මාව කොතනටද යොමු කරලා තියෙන්නේ කියලා හිතුවට වරදක් වෙන්නේ නැහැ. මොකද ඒක කාටවත් ඇහෙන්නේ නැහැ. කාටවත් පේන්නේ නැහැ. ඒක තමන් විසින් හිතලා බලන්න ඕන දෙයක්. මාව මොන අතකටද ගෙනහිල්ලා දාලා ඇත්තේ? මාව මොන තැනකද නතර කරලා ඇත්තේ? මම දැන් පරණ විදිහට පන්සලට යනවද? මම ඉස්සර විදිහට දම්පින් කරන්න කැමතිද? මට ඉස්සරට වඩා දැන් ටිකක් බුදුන් වඳින්න මල් පහන් පූජා කරන්න හැඟීමක් ඕනකමක් මට ඉර බැහැගෙන යන වෙලාව වෙද්දි එනවද? ඒ වගේ තමයි මනින්න පුළුවන් අපි ආශ්‍රය කරන මිනිස්සු අපිට මොනවද කියා දීලා තියෙන්නේ කියලා. කවුරුණත් ජීවිතේ නැවත නැවත මැනමැන බලන්න. මොකද මනින්නේ නැතුව ප්‍රමාණය අහුවෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට ප්‍රමාණය හරියට අල්ලගන්න මනින්න වෙනවා. ටේප් එකකින් හරි තරාදියකින් හරි මනින්න වෙනවා ප්‍රමාණය අල්ලගන්න. මැන්නො නැතොත් ප්‍රමාණය අහුවෙන්නේ නැහැ පින්වතුනි. එනිසා මැනලා බලන්න අඩු වෙන්න ඕනේවා අඩු වෙන විදිහට මග කියන මිනිස්සුද මට හම්බ වුනේ. වැඩි දියුණු කළ යුතු ඒවා වැඩි දියුණු කරගත යුතු විදිහට අනුශාසනා කරන මිනිස්සුද මට හම්බ වුනේ. නැත්නම් අඩු වෙන්න ඕනේවා නැති වෙන්න ඕනේවා වැඩි වෙන්න ඕන විදිහට කරුණු කාරණා කියා දෙන උදවියද මට හම්බ වෙලා තියෙන්නේ. ඒක හැමෝම හිතලා බැලුවට කමක් නැහැ. මොකද බුදු පියාණන් වහන්සේ කොතනකදීවත් දේශනා කළා නැහැ එකම තැන ඉන්න කියලා. අවුරුදු 30ක් 40ක් එක දිගට හැමදාම හවසට මල් වට්ටිය පූජා කළා බුදුන් වැඳ එතනටම හිර වෙලා ඉන්න කියලා නැහැ. මම පින් කරනවා මම හොඳ කරනවා ඕක තමයි මම කරන්නේ ඔය එතනටම හිර වෙලා ඉන්න ඕනේ නැහැ. කැමති කෙනෙක් එතනින් එහාට ඩිංග ඩිංග ඉහළට යන්න ඕනේ. ඒ නිසා තමන් ගැන මනලා බලන්න තමන්ට හම්බ වුණ උදවිය කොහොමද තමන්ට කියා දීලා තියෙන විදිහ කොහොමද කරන්න කියන්නේ. එතකොට තමන්ට තේරෙනවා අඩු වෙන්න ඕනේවා වැඩි වෙලාද වැඩි වෙන්න ඕනේවා අඩු වෙලාද කියලා. වැරදි පැති වලින් අඩු වෙන්න ඕනේවා වැඩි වෙලා තියෙනවා නම් වැරදි පැති වලින් වැඩි වෙන්න ඕනේවා අඩු වෙලා තියෙනවා නම් අපි දෙපාරක් හිතන්න ඕන. අපි ඊළඟට කොතනටද යන්නේ අපිට මොකද වෙන්නේ කියලා. කොසල් රජතුමාගේ මේ දරුවෝ දෙන්නගේ ජීවිතවලින් ඔය කියන දේ මග හැරිලා ගියා. අඩු වෙන්න ඕනේවා අඩුුනේ නෑ අඩු වෙන්න ඕනේවා ආපහු වැඩි වුණා. වැඩි වෙන්න ඕනේවා වැඩි උනේ නෑ වැඩි වෙන්න ඕනේවා තිබුණ තැනටත් වඩා පල්ලෙහාට අඩු වෙලා ගියා. අන්තිමට මේ තරුණ දරුවෝ දෙන්න ජීවිතේ මොනතරම් තුනුරුවන්ගෙන් ඈත් කරගත්තද කියනවා නම් බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්න කාලේ බුදුහාමුදුරුවෝ දකින්න යන්න තරමටවත් හිත යෙදුනේ නැහැ. ඒ තරමටම පංචකාමයට නැඹුරුණා. ඇහැ පිනවන්න ඕනේ, කන පිනවන්න ඕනේ. ඒ වුණාට ඕනෑවට වඩා ඕන නැහැ. ගෘහ ජීවිතයට අදාළ වුණ සීමාවක් තියෙනවා. ගෘහ ජීවිතයට අදාළ වුණ සීමාවෙන් ඔබට යන්න එපා කිසිම දෙයක් කෙරෙහි. ගෘහ ජීවිතය තුළ අදාළ වුණ සීමාව පිළිබඳ තමයි පන්සිල් වලින් කියා දීලා තියෙන්නේ. ඒ නිසා ගෘහ ජීවිතයට අදාළ වුණ සීමාව තුළ හැම කෙනෙක්ම පිනවීම, සතුටු වීම වල යෙදෙන්න නිරත වෙන්න. අදාළ වුණ සීමාව තුළ. ඒ සීමාවෙන් එහාට යනවා කියලා කියන්නේ සීමාව ඉක්මවා යන ඕනම තැනක හානියක් නරකක් වෙනවා. ඉතින් මේ තරුණ පුතාලා දෙන්නගේ ජීවිතවල සීමාව ඉක්මවා ගියා. කන්න බොන්න, නටන්න, ගයන්න, සතුටු වෙන්න ඕනේ. ඒත් සීමාව ඉක්මවා යන්න හොඳ නැහැ. ආශ්‍රය කරපු උදවිය කවුරුවත් සීමාව කියා දුන්නේ නැති හින්දා තමන්ටත් තමන් ඉන්න ඕන සීමාව තමන් ගැන තමන්ටත් තේරුම් ගන්න බැරි වුණ හින්දා මේ තරුණ දරුවෝ දෙන්නගේ ජීවිතයේ සීමාව ඉක්මවා ගියා. අඩු ආයු කාලයකින් ජීවිතේ නැති වෙන තැනටම. අඩු ආයු කාලයකින් ජීවිතේ නැති වෙන්න පුළුවන් රස්තියාදුවේ ගියත්. අඩු ආයු කාලයකින් ජීවිතේ නැති වෙන්න පුළුවන් මහරෑ දෙගොඩ හරිය ගෙදර එන්න පටන් ගත්තා.
අඩු ආයු කාලයකින් ජීවිතේ නැති වෙන්න පුළුවන් තන නොතන නොබලා කන්න බොන්න ගියත්. අඩු ආයු කාලෙන් ජීවිතේ නැති වෙන ඕන තරම් දේවල් තියෙනවා. සමහර වෙලාවට අතින් අතට කරන පොඩි ගනුදෙනුවක වුණත් අඩු ආයු කාලයකින් ජීවිතේ නැති වෙන්න පුළුවන්. ගනුදෙනු කියන්නේ සල්ලිම නෙවෙයි. ගනුදෙනු කියන්නේ සල්ලි නෙවෙයි, සල්ලි විතරක්ම නෙවෙයි. සල්ලි එන විදියවල් හොයනකොට බලනකොට කරන්න ඕන ගනුදෙනු සමහර වෙලාවට වැරදි විදිහට කරાવી. ගනුදෙනු දෙන ඒවා ගන්න ඒවයි තමන් ළඟ තියෙන ඒවා දෙන ඒවයි. ඒවා අඩු ආයු කාලයකින් ආයුෂ ඉවර වෙන්න හේතු වෙනවා. එහෙම මැරුණ උදවියේ ඉන්නවා. උත්පත්තියෙන් ජීවිතයේ අවුරුදු 80ක් මව්පිය දෙදෙනාගේ ජාන වලින් ආයුෂ අරගෙන ආවත් ගනුදෙනු හරි ගියේ නැති හින්දා මහා පාරවල් වල මහා මග වෙඩි වැදිලා මැරිලා පින්තුන් අහලා තියෙනවා, දරුවොත් අහලා ඇති. ඒ නිසා අඩු ආයු කාලයකින් මැරෙන්න වැඩ සිද්ධ කරගන්න හොඳ නැහැ ජීවිතවල. ලැබිලා තියෙන ආයුෂ උපරිම භුක්ති විඳින්නට අවශ්‍ය කරන විදිහටයි ගනුදෙනු හදා ගන්න ඕන. ඒ නිසා කොහොම වුණත් මේ තරුණ දරුවෝ දෙන්නගේ ජීවිතය අඩු ආයු කාලයකින් නැති වුණා. අඩු ආයු කාලයකින් නැති වෙන්න හේතුව ගිය පැත්ත, ගිය මග, ගිය විදිය හරි ගියේ නැහැ. ඥාතියෙක් විදිහට, පියෙක් විදිහට කොසල් රජතුමාටත් බැරි වුණා මොනතරම් පැහැදිලි කරලා දුන්නත් මේ කොල්ල දෙන්න යන පැත්ත හොඳ නෑ කියලා කියා දෙන්න. මොනතරම් පැහැදිලි කරත් තේරුම් කරලා දෙන්න බැරි වුණා. වටේ මිනිස්සු මොනතරම් පැහැදිලි කරත් දරුවා යන මග හොඳ නෑ. ඔయిత වඩා තව ටිකක් හිතන්න මොනතරම් පැහැදිලි කරලා දුන්නත් ඕනෑවට වඩා මදයෙන් මත් වුනහම ඕනෑවට වඩා හිත උඩඟු වුණාට පස්සේ ඒ කියන දේවල් ඇහෙන්නේ නැති තැනට යනවා. ඒ නිසා මදයෙන් මත් වුණ හින්දා කර කියා ගන්නට යෙදුන ගනුදෙනු හොඳ උනේ නෑ ඒ තරම්. ඒ ගනුදෙනු හොඳ උනේ නැති හින්දා සීමාවක් නැතුව හැම පැත්තක්ම එහාට යන්න ගියා. අගතිගාමී වුණා. සීමාවක් නැතුව හැම පැත්තකින්ම යන්නේන ගමන් බිමන් වල වුණත් සීමා තියෙන්න ඕනේ. යා යුතු වෙලාව දැනගන්න ඕන. gedara රැඳෙන්න ඕන වෙලාව දැනගන්න ඕන. අම්මලා තාත්තලා එක කතා බහ කරන්න ඕන වෙලාව දැනගන්න ඕන. වැඩිහිටියෝ අම්මලා තාත්තලා එක කතා බහ කරන විදිහ දැනගන්න ඕන. ඒ නිසා වෙලාව අවේලාව හැමෝම ජීවිතේ දැනගන්න ඕනේ. ඉතින් වෙලාවක් අවේලාවක් නැතුව ඒ පැත්තෙන් ගියා යන්නේන ගමන් බිමන් වලදී. ඒ විතරක් නෙවෙයි යන්නෙන්න උන තැන්වල තනක් නොතනක් තිබුණේ නැහැ. තරුණ මදය හින්දා තනක් නොතනක් බලන්නේ නැතිව රැස් වෙන්න ගත්තා. එකතු වෙන්න ගත්තා. ඒ තැන් වලට යන්න ගත්තා. ඕනතරම් කට්ටියත් හිටියා ඇදගෙන යන්න. තන නොතන හරියට කියා දෙන්නේ නැතිව ඇදගෙන යන්න ඕනතරම් මිනිස්සු ඉන්නවා. අතමානේ ඉන්නවා. ඒවට කට්ටිය අඩු නැහැ. තන නොතන හරියට කියා දීලා හරි තැනට අරගෙන යන්න උදවිය ගොඩාක් වෙලාවට අතමානෙන් හම්බ වෙන්නේ නැහැ. බොහොම දුරස් අතමානේ හම්බ වෙන්නේ ගොඩක් ඈතයි. ඒ උදවිය හොයාගෙන ගිහිල්ලා තමයි ඒ උදවියගෙන් වැඩ ගන්න ඕනේ. ඒ හින්දා තන නොතන බලන්නේ නැතිව මේ තරුණ දරුවෝ දෙන්නත් යන්න ගත්තා. ගමන් බිමන් වැඩි වුණා, යන්න තැන් වැඩි වුණා. ඒ විතරක් නෙවෙයි, කන්න බොන්න ප්‍රිය සාද වැඩි වුණා. කන්න බොන්න ප්‍රිය සාද වැඩි වෙනකොට ඒ කන බොන තැන්වල කන බොන වෙලාවල් වලදී හිතන්න ඕන මේවා ඔක්කොම යන්නේ මගේ බඩට නේද කියලා. මේවා නහර වලින් බඩට දුවනකොට ඇඟ පුරා දුවනකොට සුබ ගමනක් නෑ නේද? මටත් කෙලින් ඉන්න බැරි තරමටම ගමන අසුබයි මේ කැඟ ඇතුලේ දුවනකොට කියලා තේරෙන්නත් ඕන. කන බොන තැන් වලට යන ගතිය මේ කොසල් රජතුමාගේ තරුණ දරුවෝ දෙන්නට වැඩි වුණා. ඒ තැන් වලට කන්න බොන්න ගියාට පස්සේ සීමාවල් ඉක්මවා ගිහිල්ලා කාලා බීලා එන්න පටන් ගත්තා. සමහර දවස් වලට ආවේ මෙලෝ සිහියකින් නෙවෙයි. මෙහෙම ගිය ගමන වැඩි දුරක් ගියේ නෑ. මෙහෙම යන ගමන් අදටත් වැඩි දුර යන්නේ. මෙහෙම යන්න හිතාගෙන ඉන්න ගමන් මතුවටත් වැඩි දුර යන්නේ. මේ ගමන් වල ආයුෂ බොහොම කෙටි. මේ ගමන් වල ගමන් වේගය බොහොම කෙටි, බොහොම අඩුයි. මේ ගමන් වැඩි දුර යන්න බෑ.
6-4 තේරෙන කවුරුණත් කල්පනා කරන්න ඕන ගමම් බිමන් හදාගෙන තියෙන විදිහ, කරන කියන දේවල්, හිතන පතන දේවල් හදාගෙන තියෙන විදිහ හොඳයිද නරකයිද කියලා හිතන්න ඕන. මේ ගමන් වැඩි දුර යන්න ආයුෂ ස්වභාව ධර්මයේ දෙන්නේ නැහැ. අන්න ඒ නිසා පින්වතුන් උනත් බණහන දරුවෝ උනත් යන්නේන ගමම් බිමන් ගැන ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. දෙයක් උනොත් කවුරුවත් නැහැ. ඒක බොරුවක් නෙවෙයි, ඒක ඇත්තක්. එළිය පරිසරය, එළිය සමාජ දිහා බලන්න. දෙයක් උනොත් කවුරුවත් නැහැ. කොසල් එතුමාගේ දරුවෝ දෙන්නට මේ ටික මොනතරම් කියා දුන්නත් තේරුම් ගන්න ඔළුවක් තිබුණේ නැහැ පින්වතුනි. මොන දේ වුණත් කියා දෙනකොට තේරුම් ගන්න සංසාර පින තියෙන්න ඕන. මොන දේ වුණත් කියා දෙනකොට අහගෙන ඉන්න. දැන් ඔය පින්වතුන් ඉන්නවා වගේ කියනකොට අහගෙන ඉන්න හැමෝටම බෑ. කියනකොට අහගෙන ඉන්නත් සසර හුරු කර ගතියක් තියෙන්න ඕන. ඒ නිසා අම්මා දෙයක් කියනකොට දරුවන්ට අහගෙන ඉන්න පුරුදු වෙන්නේ සසර හුරු කර ගතියත් එක්ක. තාත්තා දෙයක් කියනකොට අහගෙන ඉඳලා හරි වැරද්ද තීරණය කරන්න හුරු වෙන්න සසර පුරුද්ද තියෙන්න ඕනේ. ඒ නිසා කිව්ව පමණින් කෙනෙක්ට දෙයක් තේරෙන්නේ නැහැ. කොයිතරම් කියද්දිත් කනකට නාහන කනකට නොගන්න මිනිස්සු කොයිතරම් ඉන්නවද? කියන තරමට හරියනවා නම් ලංකාව සුරපුරයක් වෙන්න එපාය පිංගතුනි. ධර්මදේශනාවන් අතින් ගත්තාම අපිත් මොනතරම් කියනවද මොනතරම් අහනවද? ඒත් කියන තරමට අහලා නැහැ කියලා අපිට තේරෙනවා. ඒ වගේම තමයි අහන තරමට කරගෙන නැහැ කියලා තේරෙනවා. සමාජයේ පැත්තෙන් ගත්තට පස්සේ දේශපාලන වේදිකාවල අපේ ඉස්සරහට ඇවිල්ලා මොනතරම් දේවල් කියනවද? ඒ වුණාට ඒ කියපු ඒ වගේ අඩක්වත් කෙරිලා නැහැ කියලා තේරෙනවා. අපි ඉස්සරහට මිනිස්සු ඇවිල්ලා මොනතරම් කියනවද අපි එක කතා බහ කරද්දී අරම මෙහෙම කරනවා කියලා. ඒත් කොතනකවත් කියන තරමට කෙරිලා නැහැ. කියන තරමට ඇහිලත් නැහැ. කොසල් රජතුමාගේ දරුවෝ දෙන්නටත් ඒකයි උනේ. කොයිතරම් කිව්වත් කනකට ගත්තේ නැහැ වුණා වගේ වැඩ කළා. කලිනුත් මතක් කළා. එවැනි ගමන් වලට වැඩි ආවුෂක් වැඩි දුරක් නැහැ කියලා. මේ තරුණ දරුවෝ දෙන්නගේ ජීවිතය තව ජීවත් වෙන්න ආවුෂ තියෙද්දී අපරාධය අතරමඟ නතර වුණා. එනිසා අතරමඟ ජීවිත කාගේවත් නතර කරගන්න හොඳ නැහැ. අතරමඟ නතර කරගෙන අවුරුදු ගණන් ජීවිතාන්තය දක්වා හිර කරගෙන හිර වෙලා ජීවිත ගෙවන්න ගත කරන්න වැඩ කරගන්න හොඳ නැහැ. සංසාර කර්ම ශක්තියින් ඕනතරම් එනවා ඇති හිර කරන්න බලාගෙන මොනවා හරි දෙයකින් කරපු කර්මයකට හිර කරන්නේ පුළුවන් තරම් මහන්සි වෙන්න ඒවට ඉඩ නොදී මේ ජීවිතේ වැඩ කටයුතු කරගන්න. තිරිසන් ලෝකයකට ගියොත් අපි ওই ටික කියා දෙන්නේ සංසාර කර්ම ශක්තියින් වලින් හිර කරන්න තැන් ආවොත් පුඩුවකට හරි අහු වෙනවා. හේතුව කල්පනා කරන්න මොලේ ඔලුවක් නැහැ තිරිසන් ලෝකවල ඉන්න සත්තුන්ට. බඩගින්න නිසාවෙන් පිපාසය නිසාවෙන් කන්න හොයාගෙන යන නිසාවෙන් පුඩුවකට හරි අහු වෙනවා තිරිසන් ලෝකවල. ඒත් මනුස්ස ලෝකයට ආවහම සංසාර කර්ම ශක්තියින් ඒ විදිහටම විපාක දෙවවන්න ඉඩ දෙන්න ඕනේ නැහැ. ඒව වෙනස් කරන්න පුළුවන්. ඒව වෙනස් කරන්න අවශ්‍ය කරන එකම දේ තමයි හොඳ කල්පනා ශක්තිය. කියන දේ අහන ගතිය, කල්පනා ශක්තිය. ඉතින් මේ තරුණ දරුවෝ දෙන්නගේ ජීවිතේ තව ආයුෂ තියෙද්දි අඩු ආයුෂින් දෙන්නම මැරිලා ගියා. ගිය විදිය හොඳ නැති වුනහම, ගිය මඟ හොඳ නැති වුනහම ඕක තමයි සිද්ධ වෙන අන්තිම දේ. වටේ ඉන්න මිනිස්සුන්ගෙත් ඇස්වලට කඳුළු දීලා මේ තරුණ යෝන් වයසේ හිටිය, යෞවන වයසේ හිටිය මේ තරුණ කොළු පැටව දෙන්නගේ ජීවිතේ නැති වුණා. නැති වුණාට පස්සේ නැති වෙන ඕන කෙනෙක් ආයෙ ගිහිල්ලා උපදිනවනේ. නැති වෙන ඕනම කෙනෙක් වයස් ભેදයක් නැතිව නැති වෙනවත් එක්කම ආයෙ ගිහිල්ලා තැනක උපදිනවා. මේ තරුණ දරුවෝ දෙන්න ගිහිල්ලා ඉපදෙනවා. කොසල් රජතුමාගේ රාජමාලිගාව ආසන්නයේ කැතකුණු බැහැගෙන යන අගලක ප්‍රේතයෝ දෙන්නෙක් වෙලා.
කැතකුණු බැහැගෙන යන අගලක්, කැලිකසල බැහැගෙන යන අගලක්, මල මූත්‍රා බැහැගෙන යන අගලක්, කානුවක් වගේ තැනක්. එවැනි තැනක ප්‍රේතය දෙන්නෙක් වෙලා ඉපදුනා. ඇයි? දෙන්නම කරගත්ත එකට. දෙන්නම කර කියාගත් එකට දෙන්නගෙම විඥාණය සකස් වෙලා තිබුණේ එකට කර කියාගත්ත වැඩවලට. වචන පාවිච්චි උනේ, ඇඟ වැඩ කරේ ඒවත් එක. එනිසා දෙන්නම එකට කර කියාගත්ත දේවල් වලට එකටම දෙන්නටම ප්‍රතිඵලත් හම්බ වුණා. ඒ තමයි කුණු වතුර කැලි බැහැගෙන යන, අසූචි මල මුත්‍රා බැහැගෙන යන කානුවක් අයිනේ ප්‍රේතය දෙන්නෙක් වෙලා. බඩගින්නයි පිපාසයයි විතරයි ඉතුරුනේ. බඩගින්නයි පිපාසයයි හරුණකොට දෙයක් දෙන්නටම ලැබුණේ නෑ. නැවත නැවත තමන්ගේ ඥාතිවරු ළඟට ගිහිල්ලා, තමන්ගේ අම්මා තාත්තා ළඟට ගිහිල්ලා කිව්වා අපි දුකට වැටුණා, අපිව බේර ගන්න කියලා. කවුරුණත් යන්නේ ළඟම උණුවම තිබුණ අම්මා ළඟටනේ මොනවා හරි දෙයක් වුණාම. මරුණට පස්සෙත් එහෙම තමයි. ඒ සම්බන්ධතාවයේ ගනුදෙනුව තදින් තිබුණා නම් එහෙම යන්නේ ඒ තමන්ගේම ඥාතිවරු ළඟට තමයි ගිහිල්ලා කෑ ගගහ ඉල්ලනවා. පුළුවන් තරම් හයියෙන් කෑ ගහනවා. ඒගොල්ලෝ බලන්නේ ඇයි එච්චර හයියෙන් කෑ ගහලත් අපිට ඇහෙන්නේ නැත්තේ කියලා. අපි අපේ වැඩ ටික කරන්නේ ඇයි ඒ තරම් හයියෙන් කෑ ගහලා කියලා. එහෙම තමයි පින්වතුනි. ලෝකවල දෙකක් අතර ගනුදෙනුව අපි හිතන තරම් ලේසියට පවත්වන්න බෑ. ලෝකයන් දෙකක් අතර ගනුදෙනුව ටෙලිෆෝන් එකකින් පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ මොනතරම් හයියෙන් කෑ ගහලා කිව්වත් කරන්න දෙයක් නැහැ. අපිට ඇහෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අනුමානෙට මැරිච්ච දවසටම දාන දෙන්න බලන්නේ. ඒගොල්ලෝ කොයිතරම් හයියෙන් කිව්වත් අපිට ඇහෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අපිට ඇහෙන තරම් හයියෙන් කියන්නත් බෑ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලෝකේ ඉඳගෙන කෑ ගහනවා. පින්වතුන් දන්නේ නැති වුණාට පින්වතුන්ගේ බඩෙන් වදාපු දරුවෝ සංසාර ජීවිතවල පින්වතුන්ගේම දරුවෝ වුණ අය පින්වතුන් දිහා බල බල කෑ ගහනවා ඇති. අපිව ගලවන්න කියලා. පින්වතුනි, කොසල් මහරජතුමාගේ මේ දරුවෝ දෙන්නත් තරුණ වයස, යෞවන වයස, ජීවිතේ හොඳම කාලය, හොඳම වයස හරි විදිහට පාවිච්චි කළේ නැති හින්දා പ്രേත ලෝකේ പ്രേතයෝ දෙන්නෙක් වෙලා ඉපදිලා හයියෙන් කෑ ගැහුවා තමන්ගේ මිනිස්සුන්ට. කෑ ගහලා කිව්වේ තමන් ඉන්නේ බඩගින්නේ සහ තමන් ඉන්නේ පිපාසයෙන් කියලා. තව අඩුපාඩු ඕන තරම් තිබුණා පින්වතුනි. ඒ අඩුපාඩු වල එකක් තමයි ඇඟේ නහර එළියට ඉලිප්පිලා. ඒ අඩුපාඩු වල තව එකක් තමයි බොහොම විරූපී විදිහට නියපොතු වැවිලා. ඒ අඩුපාඩු වල තව එකක් තමයි පින්වතුනි මූණ කටේ හමක් තියෙනවද කියලාවත් පේන්නේ නැති වෙන තරමට අඟුරු වගේ කළු වෙලා. ඒ ඊළඟට ලැබෙන අඩුපාඩු. අකුසල් කරගත්තාම රූපය පව බලවත් තැනක නම් ගිහිල්ලා තියෙන්නේ, පව බලවත් වෙලා නම් ඉපදලා තියෙන්නේ. රූපයට අදාළ වෙන සෞම්‍ය පෙනුම දෙන්න බෑ. ඒ ලෝකයට අදාළ වෙන පෙනුම තමයි ලැබෙන්නේ. പ്രേත ලෝකවල යන හැම කෙනෙකුටම අදාළ පෙනුමක් තියෙනවා. ඔවුනොවුන් දකිද්දි බය වෙනවා. මිනිස්සු දැක්කට බය වෙන්නේ නැහැ. ඒ වුණාට പ്രേත ලෝකවලට ගියාම ඔවුනොවුන් දකිද්දි බය වෙනවා. ඒ තරම්ම විරූපී പ്രേත ලෝකවල. ඒ තරම්ම දුකක් പ്രേත ලෝකවල තියෙන්නේ. බඩක් පේන තැනකවත් නැහැ. ඒ කියන්නේ බඩ පොත්තට ඇරිලා කියන වචන කියන්නත් බෑ. බඩක් පේන තැනකවත් නැහැ. ඒ වුණාට කුසගින්න පුදුම විදිහට දරා ගන්න බැරි තරම්. ඒ වගේම වතුර තිබහ ඉවසන්න බැරි තරම්. ඒ වතුර තිබහ එන්නේ නිකන් නෙවෙයි. නිකන් අර ශීතකරණයක දාලා වගේ සීතල වුණ පරිසරයක ඉඳගෙන මේ වතුර තිබහ එන්නේ දාඩිය අවුවට පිච්චි වතුර තිබහ හැදෙන්නේ. කුසගින්න හැදෙන්නේත් එහෙමයි. මේ වගේ ඉරවල් 7ක් පායලා ඊටත් වඩා රස්නේ പ്രേත ලෝකවල වල പ്രേතයෝ දැවෙන්නේ එහෙම. ඉරවල් 7ක් පෑවුවට වඩා ගින්දරයි රස්නේ പ്രേත ලෝකවල දැවෙන්නේ මේ විදිහට. ඒකටම හපන් බඩගින්න, ඒකටම හපන් වෙහෙස, ඒකටම හපන් පින්වත්නි වතුර තිබහා. ඒ තැන් වලට යන්න හිතන්නවත් එපා. ඒ වගේ දේවල් වලට අත ගහන්නවත් එපා. වචනකින්වත් දායක වෙන්න එපා. ගියොත් ගලව ගන්න කෙනෙක් නැහැ. මේ දරුවෝ දෙන්න හරියට දුක් විඳිනවා. තමන්ගේ ඥාතිවරු ළඟට ගිහිල්ලා කියනවා. ඇහැරව කියනවා. ඒත් ඥාතිවරු ගණන් ගන්නේ නැහැ. එලි වෙද්දී ඒගොල්ලන්ට ඔක්කොම අමතකයි. මොකද නිින්ද ගැඹුරුයි.
අරගොල්ලෝ පෙනුනට නිନ୍ଦ ගැඹුරුයි. මුළු නින්දෙම ඒගොල්ලන්ට විතරක් ඉන්න බෑ. ඒගොල්ලන්ට ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට ඒගොල්ලන්ට ඉන්න බෑ. එළි වෙනකොට සේරම අමතකයි. ඥාතිවරුන්ට හීනෙන් කියපු වාර මොනතරම් ඇද්ද අපිත් සංසාරේ. අපිව මතක් කරලා පින් දෙන්න කියලා අපේ ඥාතිවරුන්ට අපේ දරුවන්ට අපේ අම්මලා තාත්තලාට අපි ගිහිල්ලා හීනෙන් කියපු වාර කොයිතරම් ඇද්ද? ඒත් ඒගොල්ලෝ දන්නේ ඒ හීනෙන් ඉල්ලන දේ හීනෙන් කියන දේට ඒගොල්ලෝ උත්තර දෙන්න ඕනේ කොහොමද? අටපිරිකරක් දීලාද, වස්ත්‍ර පූජාවක් කරලාද, එහෙම නැත්නම් වෙන විදිහකට දානයක් පූජා කළාද, කොයි විදිහටද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අන්න ඒකනේ පින්වතුනි. අපි මේ යන තැන්වල පින් ගන්න පුළුවන් තැනක ඉපදිලා හිටියත් පින් ගන්න පුළුවන්කම කියන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේ දරුවෝ දෙන්නටත් ඒ විදිහටයි සිද්ධ වුනේ. තමන්ගේ ඥාතිවරු ඉස්සරහට ගිහිල්ලා නැවත අඬා වැළපුණා. අපි හරි දුකටපත් වෙලා ඉන්නේ කියලා. ඒගොල්ලෝ අඬා වැළපෙනකොට ඒගොල්ලන්ගේ අදහස උනේ මේ විදිහට. බහූසු වත සන්තේසු දෙය්‍ය ධම්මේ උපට්ඨිතේ. දෙන්න පුළුවන් දේවල් මගේ ජීවිත කාලේ මම දෙන්න පුළුවන් දේවල් ලබලා තියෙද්දි මට ලැබිලා තියුණ දේවල් දෙන්න පුළුවන් උදවිය ජීවත් වෙලා හිටිද්දි ඒ විතරක් නෙවෙයි මට හැම සැප සම්පත්තියක් මේ දෙන්න කරන්න පුළුවන් විදිහට තියෙද්දි දෙන්න අත් දෙක ඕනේ හැම වෙලේම. බණාන පින්වතුන් කල්පනා කරලා බලන්න පින්වතුන්ට අත් දෙක ලැබිලා තියෙනවද කියලා. අත් දෙක ලැබිලා තියෙනව නම් හරි තැන්වල හරි විදිහට හරි අයට දෙන දේ අත් දෙකෙන් දෙන්න. හිඟන්නේකට දුන්නත් හිතින් හිතන්න අත් දෙකෙන්ම දෙනවා වගේ කියලා පහත් කරලා දෙන්න එපා. අම්මා තාත්තට දුන්නත් එහෙමයි දෙන වෙලාවට හිතන්න මේ ගෞරවපූර්වකව අත් දෙකෙන්ම තමයි මන් දෙන්නේ කියලා. මොකද දෙයක් දෙන්න අත් දෙක පුදුම වාසනාවන්ත වෙන්න ඕනේ. වාසනාව නැති අත් වලට දෙන්න බෑ පින්වතුනි. නිකාං ලැබෙන්නම් වාලේ මනුස්ස ජීවිතයේ සසර පිනට ලැබුණට වාසනා ශක්තිය නැත්නම් ඒ අත් දෙක නැවත ලබන්න ඒ අත් හැම වෙලෙම පිටිපස්සට යනවා. දෙන්න හිතෙන්නේ වඳින්න හිතෙන්නේ නැහැ. ඒ අත් වලින් හැම වෙලෙදිම ඇඟිලි වලින් සලකුණු කර බැන ඉන්නවා. වඳින්න හිතෙන්නේ නැහැ. දෙන්න හිතෙන්නේ නැහැ. දෙන අයටත් ඒ අත් ගිහිල්ලා ඉවර වෙලා දෙන අයගේ දීමනාවත් කඩන්න ඒ අත් ගිහිල්ලා ඉවර වෙලා හරස් කපනවා. ඒක තමයි දෙන්න වාසනා ශක්තිය අත් දෙකට නැති වුණාට පස්සේ අත් වෙන ඉරණම පින්වතුනි. ඒ නිසා දෙන්න වාසනා ශක්තිය ලැබිලා තියෙනවා. ඒ අතර තුනුරුවන්ට මුදුන් මල්කඩ තුනුරුවන් පින්වතුනි. මුදුන් මල්කඩ තුනුරුවන් ඒකට ධර්මයේ ගවේෂණය කරන්න, දහම හොයන්න, බණ පොතපත කියවන්න මුදුන් මල්කඩ තුනුරුවන්ට දෙන්න කරන්න හැමදාම ලැබෙන්නේ නැහැ. තුනුරුවන් කියලා කියන්නේ සමූහයක් පින්වතුනි. පුද්ගලත්වයකට නෙවෙයි දෙන්නේ, පුද්ගලයෙකුට නෙවෙයි දෙන්නේ, තුනුරුවන්ට දෙන්නේ. පින්වතුන් තුනුරුවන්ට දුන්න දේවල් පිළිබඳ හිත කඩාගෙන තියෙනවා නම් කඩාගෙන නැත්තේ පුද්ගලත්වයට දුන්න හින්දා. හැම වෙලෙදිම හිතන්න තමන්ගේ හිතවත්ම හාමුදුරුවන්ට දුන්නා. තමන්ගේ කල්යාණ මිත්‍ර හාමුදුරුවන්ට දුන්නා. පින්වතුන් හිතන්න තුනුරුවන්ටයි මේ පූජාව. මොකද තුනුරුවන් පින්වතුනි කොතනකින්වත් වෙන් කළා ගන්න බෑ. එකකට එකක් සම්බන්ධයි. කොතනකින් හරි කඩල ඉවර වෙලා මෙතන තමයි හොඳම කියලා කියන්න ගත්තොත් එහෙම අනේ දෙතැනටම අසාධාරණයක් වෙනවා. බුත්සරණ, දම්සරණ, සංඝසරණ ලියෙන්නේ ඒ හින්දා. බුත්සරණ ලියලා නතර වෙන්නේ නැහැ. දෙවෙනි තැනට අසාධාරණයක් වගේ හිතුණා. දම්සරණ ලියුණා. දම්සරණ ලියලා නතර වෙන්නේ තුන්වෙනි තැනට අසාධාරණයක් වගේ කියලා හිතුණා. සංඝසරණ ලියුණා. ඒ හැම එකකම අන්තිමට ලිව්වා මෙච්චර ලියලත් ලියා ගන්න බෑ කියලා. එනිසා ජීවිතේ පොඩි දරුවට උනත් උගන්වන්න දෙන කරන වෙලාවට තුනුරුවන්ටම කියලා හිතන්න හැම වෙලාවෙදිම. තමන්ගේ හිතවත්ම හාමුදුරුවන්ට පූජා කළත් ඒ පූජාව තුනුරුවන් වෙනුවෙන් මම පූජා කරන්නේ. හිතවත්කම් වෙනම දෙයක්. ඒක ඥාතිකම් හිතවත්කම් ඒක වෙනම දෙයකට ඇති වුණ දෙයක්. ඒ ඥාතිකමේ හිතවත්කම තුනුරුවන් વિશે ඇති වෙන්නත් සසර පින තියෙන්න ඕන. තුනුරුවන් එක්ක ඥාතිකම් හදාගන්න හැමෝටම බෑ. ඒකයි හැම ගෙදරකම බුදුපානපත්තු වෙන්නේ නැත්තේ. තුනුරුවන් එක්ක ඥාතිකම් හදාගන්න හැම හිතකටම බෑ. ඒ නිසා තමයි අරයා මෙයා බුදුපාන පත්තු කරන්න ඕනි කියලා නියෝග කළා ඇත්තේ. තුනුරුවන්ට ඥාතිකම් හදාගන්න හැමෝටම බෑ. ඒ හින්දා තමයි තුනුරුවන්ට වඳින්න පුදන්න ගිහිල්ලා ගෙදරට ගොඩ වෙනකොට කෑ ගහගෙන ඇඟට පනිනවා ඇත්තේ. තුනුරුවන්ට ඥාතිකම් හදාගන්න බෑ පින්වතුනි හැමෝටම. ඉතින් තුනුරුවන් වැඩ ඉන්න කාලෙක ඉපදුනාට පස්සේ තන තුනුරුවන් තමයි මුදුන් මල්කඩ. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේම විතරක් ඇතිමට කියලා හිතුවත් කමක් නැහැ. ඔබ වහන්සේත් මහා සංඝරත්නයට අයිති වෙන කෙනෙක්. මට ඔබ වහන්සේ ගැන හිතා ගන්න බෑනේ.
මේ කටින් තාම ඉතිපිසෝ ගාතාව නැවත නැවත මොනවා වුණත් කිව්වේ නැතොත් නිකන් බෝධි පූජාවට ගිහිල්ලා බෝධි පූජාව කරේ නෑ වගේනේ පින්වතුනි. මොන තරම් කවි ගීත ශ්ලෝක කිව්වත් ඉතිපිසෝ පාඨේ කියවුන් නැතොත් පින්වතුන්ට දැනෙන්නේ නැද්ද එතන අඩුවක්? ඒ තරම් බුදුගුණ මේ කටින් කියලා තාම මේ පාඨේ එපා වෙලා නැහැ පින්වතුන්ගේ කටට. ඒවා කියන්න හුරු කරගත්ත මිනිස්සු තමයි දන්නේ පින්වතුනි. කවදාවත් කටකින් කියපු නැති මිනිහෙකුට කවදාවත් කටකින් කියුනේ නැති දිවකට මේ රසය තේරෙන්නේ නැහැ. බුද්ධ රසය තේරෙන්නේ නැහැ. තාමත් තේරෙනවා ඉතිපිසෝ ගාතාව එපා වෙලා නැහැ. කියන්න ආසයි තාම. ස්වාක්ඛාතෝ ගාතාව එපා වෙලා නැහැ. කියන්න ආසයි තාම. අනෙක් ගාතාවල ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදුනත් ඉතිපිසෝ ගාතාව ස්වාක්ඛාතෝ ගාතාව කියද්දි ඉස්පිලි පාපිලි වැරදෙනවට කැමතිත් නැහැ. ඒ නිසා ඒක හොඳට පුළුවන්. සුපටිපන්නෝ ගාතාවත් එහෙමයි. තුනුරුවන්ට ඥාතිකම් කියන්න හැමෝටම බෑ. පොඩි කාලේ ඉඳලා තුනුරුවන්ට ඥාතිකම් කියන්න වඳින්න පුදන්න හිත හැදෙන දරුවන්ගේ හිත මගක් කියද්දි කඩලා දාන්න එපා පින්වතුනි. තුනුරුවන්ට සමීප කරවන්න. ඒ නිසා තුනුරුවන්ට ඥාතිකම් කියවන්න පින්වතුන් මේ දරුවන්ගේ ජීවිතවලට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. සතියට එක දවසක්වත් වයස් ભેදයක් නැතිව හැමෝම තුනුරුවන්ට ඥාතිකම් කියන්න පුළුවන් තැනකට යන්න. එතනට ගොඩ වෙලා තෙල් මල් පහන් පූජා කරන්න. නැත්නම් පූජා කරලා තියෙන එකකට අත ගහන්න. Tamanට ලෝභයි නම් Tamanගේ හිත නැමෙන්නේ නැත්නම් මොකුත් ගෙනියන්න ඒත් කමක් නැහැ. ඥාතිකම කියන්න විතරක් එතනට යන්න. ගිහිල්ලා පූජා කරලා තියෙන එකකට අත ගහන්න. එහෙමවත් මේකට ටික ටික පුරුදු වෙන්න පින්වතුනි. තුනුරුවන් වැඩ ඉන්න කාලෙක හැමදාම උපදින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තුනුරුවන් මුදුන් මල්කඩ තුනුරුවන් වැඩ ඉන්න කාලෙක තමයි පින්වතුනි ඥාතිවරුන්ට උනත් පින් අනුමෝදන් වෙලා සුවපත් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ කාරණේ දිගට ටිකක් එහාට ගියා. ඒ කාරණා ටික කිව යුතු නිසාවෙන් තුනුරුවන්ට ඥාතිකම් කියන්න හැමෝටම බෑ. ඒකයි අපි මේ මතක් කළේ. ඉතින් කොසල් රජතුමාගේ මේ දරුවෝ දෙන්න අම්මා තාත්තටත් ඇවිල්ලා කිව්වා මොනතරම් කිව්වත් ඒගොල්ලන්ට ඇහුනේ නෑ, ඒගොල්ලන්ට තේරුනේ නෑ. දවසක් මේගොල්ලන්ට සසර පිනට වගේ පොඩි වෙලාවක් ලැබුණා තමන්ගේ ඥාතිවරුන්ට දර්ශනය වෙන්න. පුංචි වෙලාවක් ලැබුණා. හීනෙන් පේනවා කියන එක වුණත් හැමෝටම හැමදාම වෙන්න බෑ. ඉල්ලලා ඒක නැතිම තැන සමහර වෙලාවට ඔහේ ඉල්ලන්න එන්න නැතුව දුක් විඳගෙන ඉන්නවත් ඇති. ඉතින් මේ දරුවෝ දෙන්න අන්තිමට පොඩි වෙලාවක් හම්බුණා මේගොල්ලන්ට තමන් പ്രേත ලෝකෙක ඉන්න කියලා තමන්ගේ ඥාතිවරුන්ට පෙන්눔 කරන්න. හැබැයි ඒකට ගිහිල්ලා පෙන්වන්න බෑ. මේ ඥාතිවරු එතනින් යන වෙලාවක් වෙන්න ඕන. මොනතරම් දුර්ලභයිද පින්වතුනි මේ වැඩි. ගිහිල්ලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මේ ඥාතිවරු එතනින් යන වෙලාවක් වෙන්න ඕන. සමහරුන්ට ලැබෙන්නේ එහෙම තමයි. අන්න තමන්ගේ ඥාති කිහිප දෙනෙක් එතනින් යන වෙලාවේ මේ ඥාතිවරුන්ට මේ പ്രേත තරුණ දරුවෝ දෙන්න දර්ශනය වුණා එකවර. ඒගොල්ලන්ට කියා ගන්න පුළුවන් වුණා. ඒත් සමහර තැන්වලදී නිරය තුල പ്രേත ලෝකයේ තුල දුක් විඳින අයට එක අකුරයි සමහර වෙලාවට කියා ගන්න පුළුවන්. ආයිත් නිරයට പ്രേත ලෝකෙට ගිහිල්ලා වැටෙනවා. මේ දරුවෝ දෙන්නට තමන් ඉන්න තැන ගැන කියා ගන්න පුළුවන් වුණා. සම්පූර්ණ පෙන්වන්න පුළුවන්කම තිබුණා. ඒ තමයි පින් අනුමෝදන් වෙන්න ඕනේ. පිනක් අවශ්‍යයි කියලා. ඒගොල්ලෝ කිව්වා තෙරුවන්ට අප උපස්ථාන කරලා දානයක් මානයක් පූජා කළා පුණ්‍යානුමෝදනා කරන්නයි කියලා අපිට. ඒ දරුවෝ දෙන්නගේ අම්මා තාත්තා පිනට දහමට ලැබී වුණ දෙන්නෙක් හින්දා කොසල් මහ රජතුමා ප්‍රධාන මේ ඥාතිවරු තුනුරුවන් විශ්වාස කරපු හින්දා ඒගොල්ලෝ තුනුරුවන් අරමුණු කරගෙන දානයක් පූජා කළා මේ දරුවෝ දෙන්නට මේ අපේ දරුවෝ දෙන්න සුවපත් වෙන්න ජීවත් වෙලා ඉන්න කාලේ කර කියාගත්ත දේවල් වලට ඒ දේවල් යටපත් වෙලා මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වෙන්න කියලා ඒ අම්මලා තාත්තලා දරුවෝ දෙන්න වෙනුවෙන් ප්‍රාර්ථනා කළා. බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට දානය පූජා කළා. අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ දෙන්නගේ ජීවිතවල සුවපත් භාවය ප්‍රාර්ථනා කළා. මේ ලෝකේ දෙයක් දෙනවා බලලා ලේසියෙන් සතුටු වෙන්න බෑ පින්වතුනි කෙනෙකුට. දම්පින් කරද්දී වුණත් එහෙමයි. සමහර පින් කරන මිනිස්සුන්ට පින් නොකරන සමහර උදවිය පුදුම තරම් ඉරිසියාවයි. සමහර හොඳ වැඩ කරන දරුවන්ගේ ජීවිතවලට හොඳ වැඩ නොකරන මිනිස්සු පුදුම තරම් ඉරිසියාවයි. ඒවට හදාගෙන තියෙනවනේ වචනත් කියන්න. පොය දවසට පන්සලට යන්නට හිත නැමෙන දරුවෙක් ගෙදරක ඉන්නවනම් ඒ දරුවන්ට කියනවා ඇති සමාජයක් සමහර වෙලාවට කණ්ඩායම් එකතු වෙන වෙලාවට මූණන් චීත්තේ වගේ පන්සල යනවායි පොයට කියලා. එහෙම කියනවා ඇති.
ඒ අර හදාගෙන තියෙන දේවල් පින්වතුනි සමාජය තුල ඒවට නැඹුරු නොවන විදිහට හදාගෙන තියෙන දේවල්. එතකොට පිනට දහමට හිත නැවත නැවත හදාගන්න ඕන මේ දරුවෝ දෙන්නට අර කරන දේ බලලා සතුටු වෙන්න පුළුවන්කම ලැබුණා. ඒකයි හැම කෙනෙකුටම කරන දේවල් බලලා සතුටු වෙන්න බෑ. ඒකයි පින් කරද්දි පින් කරන උදවියටත් ඒ කරන දේ බලලා සතුටු වෙන්න බැරි කොට කියනවා මොකටද ඔච්චර වියදම් කරන්නේ? මොකටද ඔය තරම් දන් දෙන්නේ? මොකටද ඔය තරම් පන්සල් යන්නේ? මොනවටද ඔය තරම් බණ අහන්නේ? අහන්නේ නැද්ද පින්වතුනි? අහන අය කොයි තරම් ඉන්නවද? ඉතින් දෙන දේ බලලා සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ සාමාන්‍යයෙන් කෙනෙකුට. ඒ වුණාට මේ දරුවෝ දෙන්නගේ හිත නැමුණා මහා සංඝරත්නයට දෙන දේ බලලා හිතේ සතුටක් හදාගන්න. හිතේ හදාගත්ත ලොකු සතුටක් තුනුරුවන්ට පූජා කරන්නේ ඒ චිත්ත ප්‍රසාදයේ මෙති පින්වතුනි මිනිසුන්ගේ ඉන්න තැනින් ගලවලා ඉහළින් තියන්න. ඒ චිත්ත ප්‍රසාදයේ මෙති. එතකොට ඔබ අපි හැම කෙනෙක්ම මනුස්ස ජීවිතයක් විතරක් නෙවෙයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. අපි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ සම්මා දිට්ඨිය ඇති තැනක උපදින්න පුළුවන්. ප්‍රඥාව පහළ කරගන්න පුළුවන් තැනක උපදින්න පුළුවන්. බණ අහන්න පුළුවන් කාලයක උපදින්න කියලා තමයි හැම වෙලේදීම ප්‍රාර්ථනා කරලා ඇත්තේ. මනුස්ස ජීවිත ප්‍රාර්ථනා කරන අය ඉන්නවා. මනුස්ස ජීවිත වලට එන අය ඉන්නවා. ඒත් මේ ලොකුම සම්පත්තිය ලැබිලා ලේසියෙන් කෙනෙක්ට එන්න බෑ. මේක ලොකුම සම්පත්තිය. ඔබ තුනුරුවන් විශ්වාස කරන තුනුරුවන්ට සමීප වුණ තුනුරුවන් කියන දේ අදහන විශ්වාස කරන ශ්‍රවණය කරන උදවිය බවට පත්වල ඉපදින එක ලොකුම සම්පත්තියක් මනුස්ස ජීවිතයට එන කෙනෙක්ගේ. ඉතින් තුනුරුවන්ට දෙයක් පූජා කළා ඒ පූජා කරන දේ දිහා බලාගෙන සතුටු වෙන්නත් හැමෝටම බෑ වුණාට මේ දරුවෝ දෙන්නට තේරෙනවා දැන් අපිට ගැලවෙන්න තියෙන එකම තැන පින විතරයි කියලා. අපේ අම්මලා තාත්තලා පින් කළා ඒ වුණාට අපිට බැරි වුණානේ ඒගොල්ලොත් එක්ක ඒ පින් දහම් වලට සම්බන්ධ වෙන්න. අපේ අම්මා තාත්තා පොයට පන්සල් ගියා. අපේ අම්මා තාත්තා නිතර දෙවේලේ දම්පැන් පූජා කළා ඒ වුණාට අපේ අම්මා තාත්තා මැරුණට පස්සේ අපිට බැරි වුණානේ අපේ අම්මා තාත්තා වගේ දම්පින් වලට යොමු වෙන්න. අන්න එහෙම කල්පනා කළේ. අන්න එහෙම හිතුවේ. අපි නැති වුණා අපි අයින් වුණා අපි ඒගොල්ලන්ගෙන් දුරස් වුණා ඒගොල්ලොත් එක්ක අපිට බැරි වුණානේ අර ඩම්පින් වලට සම්බන්ධ වෙන්න අපි ඒවට බැන හිටියා. ඒවා තියෙන වෙලාවල් වලට අපි කාමරෙන් එළියටවත් ආවේ නැහැ. ඒවා තියෙන වෙලාවල් වලදී අපි මග ඇරලා ගියා. ඒවා තියෙන තැන් වලට අපි ගැරහුවා බැන්න. අන්න මේගොල්ලන්ට මතක් වෙන්න ගත්තා. මේ තියෙන දෙය ධම්මේ උපට්ඨිතේ දෙන්න කරන්න පුළුවන් අය ඉපදිලා ඉන්න කාලේ එළඹිලා තියෙන කාලේ නාසක්කින් භාචත්තානම් පරිත්තං කාතුන් සුඛාවං තමන්ට කියලා සතුටු හිතින් පොඩි දෙයක්වත් කරගන්න බැරි වුණානේ කියලා මේගොල්ලෝ හරියට දුක් වුණා පින්වතුනි. හේ දුක් වුණ උදවිය තෙරුවන්ට මේ දෙන කරන දේ දිහා බලලා දැන් සතුටු වෙනවා. තුනුරුවන්ට නෙමේ පූජා කරන්නේ කියලා. ඒ තැන් වලට ගියාම තේරෙනවා තුනුරුවන් පිළිබඳ හිතලා හිතේ හදාගන්න සතුට මොන තරම් දෙයක්ද කියලා. ඒ තැන් වල තේරෙනවා Tamanට සුවපත් භාවයට යන්න උපකාර වෙන්නේ තුනුරුවන් පිළිබඳ හදාගන්න සතුට. මේ දරුවෝ දෙන්න අම්මලා තාත්තලා කරන දිහා යන්තම් දැක බලාගෙන තිබුණා. ඒගොල්ලෝ කරන කියන දේවල් මේ පින්දහම් කටයුතු ඇහිලා දැකලා තිබුණා ඒගොල්ලෝ. අන්න ඒ නිසා යන්තම් ඉවෙන් වගේ සංඥාවක් තිබුණා. තුනුරුවන්ට දෙයක් කෙරෙව්වහම තමයි අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන් කියලා. ඒ සංඥාව, ඒ හඳුනා ගැනීම හැමෝටම ලැබෙන්නේ. අන්න ඒ නිසා තමයි අර ඉල්ලීම කළේ. එතකොට මේ ඥාතිවරු අම්මලා තාත්තලා එකට එකතු වෙලා මහා පින්කමක් කළා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට හදවතින් මෛත්‍රී සිතින් අපේ මේ දරුවෝ දෙන්න සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන සංසාර දුක් විඳින ඥාතිවරු සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනා කරගෙන ඒගොල්ලෝ මහා පින්කම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් කළා. මහා පින්කමක් කියලා කියන්නේ පින්වතුනි බෙර ගහලා කරන එකම නෙවෙයි. මහා පින්කමක් කියලා කියන්නේ හිත ඇතුලෙන් තමයි මහා ගතිය තියෙන්න ඕන. මහා ගතිය කියලා කියන්නේ හොඳට ශ්‍රද්ධා ගතිය. එළියෙන් මොනතරම් ලස්සන කළා කරත් වැඩක් නැහැ. ඇතුලෙන් ශ්‍රද්ධාව නැත්නම්. එළියෙන් මොනතරම් ලස්සන කරලා කරත් වැඩක් නැහැ. ඇතුලේ තියෙන්නේ මහාන් තත්ත්කම නම් මට වඩා කෙලිකාරයෙක් නැහැ. මට වඩා කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ හැඟීම නම් තියෙන්නේ එළියෙන් කොච්චර ලස්සන කළත් වැඩක් නැහැ. මහා පින්කම කියලා කියන්නේ අලෝභ අදෝස සමෝහ මුල් වෙලා කරන පින්කම්. ඒවා ටිකක් දැන කියා ගන්න ඕන ධර්ම ශ්‍රවණයේ ඔස්සේ මොනවද අලෝභ අදෝස සමෝහ කියලා. අලෝභ අදෝස සමෝහ ඔස්සේ තමයි පින්වතුනි මහා පින්කම් කරන්නේ. නැතුව එළියට අනබෙර ගහලා නෙවෙයි මහා පින්කම් කරන්නේ. එළියට අනබෙර නොගැහුවත්
ඇතුළතින් පින්වතුනි දැන කියාගෙන අවබෝධයෙන් කරනවා නම් ඒක තමයි මහා පින්කමක් වෙන්නේ. ඉතින් මේ මහා පින්කම දැක්ක තුනුරුවන් පිළිබඳ අවබෝධයෙන් කරපු මේ පින්කම දැකලා බලලා හරියට සතුටු වුණා. අර තමන්ගේ ජීවිතවල ඉන්න ඥාතිවරු පින් කරලා පින සිද්ධ කරගෙන අනුමෝදන් කරනකොටම අර දරුවෝ දෙන්නට සුවපත් භාවය ලැබුණා. එහෙනම් එදා භාග්‍යතුන් වහන්සේ ධම්සභා මණ්ඩපය තුල මේ කාරණාව මතු කරලා මේ කාරණාවෙන් අනුශාසනා කරනව මුගලන් මහරහතන් වහන්සේත් පෙරටුවේ තබාගෙන කාගේ ජීවිතවලට පින අවශ්‍යයි. තමන්ගේ ජීවිතේ වටිනාම මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙද්දි දෙන්න කරන්න අත් දෙක හොඳට ලැබිලා තියෙද්දි දෙන්න කරන්න දේවල් තමන්ට තියෙද්දි ඒවා ලොකුද පොඩිද කියන එක නෙවෙයි හිතින් අත්හැරලා දෙන කරන ගතිය සහ හිතින් අත්හැරලා හරි තැනට හරි විදිහට හරි වෙලාවට දෙන කරන ගතිය ඒකට අත් දෙක හොඳට ලැබිලා තියෙද්දි ඒ විතරක් නෙවෙයි කන් දෙක ඇස් දෙක හොඳට ලැබිලා තියෙද්දි යාගන්න කියාගන්න කකුල් දෙක හොඳට ලැබිලා තියෙද්දි පින්වතුනි මේ ජීවිතය නිස්කාරණේ ගෙවලා ගත කරලා විනාශ කරගන්න එපා නැතිනාස්ති කරගන්න එපා. එදිනදා ජීවිතේ වැඩ ටික කරන ගමන් අඩුම තරමේ සතියට දවස් දෙකක්වත් පන්සලට කොට වෙලා තෙරුවන් වඳින්න තුනුරුවන්ට වඳින්න හැම කාලෙකම බෑ. වයස් ભેදකින් තොරව පන්සලට කොට වෙලා තෙරුවන් වඳින්න. ප්‍රිය සංഭാෂණ ප්‍රිය සාදවලට නැවත නැවත යන ඔබ අඩුම තරමේ මාසයකට දෙවරක්වත් තෙරුවන් වැඩ ඉන්න තැනට කියලා තෙරුවන්ට වඳින්න ඒ තරම්ම පල්ලෙහායින් හරි කමක් නෑ කරගන්න ජීවිතේ කිසිම දෙයක් නැති හිස් උදවිය විදිහට හිස් අතින් මරණයටපත් වෙන්න එපා කියන එක බුදු පියාණන් වහන්සේ මහා මුගලන් හාමුදුරුවෝ පෙරටු කරගෙන එදා මේ අනුශාසනාව සිද්ධ කළ අනුශාසනා කරන්නට යෙදුණා. එහෙමනම් අද අපි මේ මාතෘකා කරගත්ත ගාථා දේශනාව මේ අනුශාසනාව පවතින්නේ සූත්‍ර පිටකේ කුද්දක නිකායේ පේතවත්තුවේ කුමාර කියන පේතවත්තුව. ඉතින් පින්වත් ඔබත් එහෙනම් ජීවිතේට අරගන්න පින තමයි මොන වයසක හිටියත් කාටත් පින තමයි සසර සුවපත් ජීවිතයක් ලබන්න උපකාර වෙන්නේ. කුසලය තමයි පින තමයි ඒ සුවපත් ජීවිතවල තව තවත් සුවපත් භාවය පිණිස වැඩ කටයුතු කරගන්නට පුළුවන් ඉඩකඩ අනුශාසනාවන් ශ්‍රවණය කරන්න ඉඩකඩ ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින අවශ්‍යයි කුසලය අවශ්‍යයි. පින් කුසල් හැම වෙලෙදිම වඩන්න පෝෂණය කරන්න පුහුණු කරන්න. ඒ පින් කුසල් වල අවසාන ඵලය නිවන් සම්පත්තිය වහවහාම මොහොතක සිද්ධ වෙන්නට කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්මාවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරන්න. එසේ ප්‍රාර්ථනා කරගනිමින් පුරා හෝරාවක කාලයක් අද දවසේදීත් මේ ප්‍රඥා ප්‍රදීප වැඩසටහන් මාලාවේ තවත් එක් ධර්මානුශාසනාවකටයි ඔබ මේ සවන් දෙන්නට යෙදුනේ. අද මේ ධර්මානුශාසනාවේ දායකත්වය මාළඹේ පදිංචි අනෝමාකුරේ මහත්මිය ඇතුළු කොට ඇති පවුලේ දුවා දරුවන් විසින් දරනු ලබනවා. එහෙමනම් සූත්‍ර පිටකේ කුද්දක නිකායේ පේතවත්වයට අදාළ වෙන කුමාර පේතවත්ව මුල් කරගෙන සිද්ධ කරන්නට යෙදුන අනුශාසනාව මෙතකින් සමාප්ත කරනවා. ධර්ම ශ්‍රවණය කළා වූ සෑම සියලු දෙනාටම පින්සිත පහළ වේවා කුසල් සිත් ඉපදේවා පින් කුසල් වඩමින් මේ මනුස්ස ජීවිතේ පූර්ණාංශ වින්දනය කරන්න භාග්‍ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව සමාප්ත කරනවා. අද ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන අනෝමාකුරේ මහත්මිය ප්‍රධාන කොට පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ගමගේ බන්දුසේන තම ආදරණීය පියතුමාණන්ට ස්වාමි පුරුෂයාට ලියනගේ සීලවතී මෑණියන්ට ගමගේ ඇඩ්වින් පෙරේරා පියාණන්ට රොසලින් ජයවර්ධන මෑණියන්ට බර්ටි කුරේ පියාණන් ප්‍රධාන කොට ඇති මිය පරලව යන්ට යෙදුණු වර්ග පරම්පරාවල සංසාරගත සියලු ඥාතිවරු මේ පුණ්‍යානුමෝදනාව ලබත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. සියලු ලෝවැසි යන නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශනාව පවත්වන්නට යෙදුන අපටත් ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටමත් ධර්ම දාණයට දායක වුණා වූ සෑම දිනාටමත් වහවහාම මොහොතක ධර්මාවබෝධයේ පිණිස පින් කුසල් පූර්ණේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලේ ගරු සභාපති බොරලන්ද නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් ඒ වගේම කාර්ය මණ්ඩලයටත් මේ පින්පෙත්වල ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. දරණාගම නායක හාමුදුරුවන් වහන්සේටත් මේ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. එසේ ප්‍රාර්ථනා බලාපොරොත්තු මුදුන්පත් කරගෙන අනෝමාකුරේ මහත්මිය ප්‍රධාන දුවා දරුවන් අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරනවා. එහෙමනම් අපි මේ විදිහට කල්පනාවට අරගමු. ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන බුද්ධානුශාසනාව සිද්ධ කරන්නට කලින්
සමන්ත චක්කවාලේසු කියන දේවතා ආරාධනාව සිද්ධ කළා. හාත්පස දෙවියන්ටත් ආරාධනා සිද්ධ කරන්නට යෙදුන ධර්ම ශ්‍රවණය පිණිස ඔබ අපි සෑම සියලු දෙනෙක්ම එකට එකතු වෙලා අපි එක්රැස් කරගත්තා වූ සියලු පින් කුසල් ලෝකේ ශාසනය ආරක්ෂා කරන පුණ්‍යානුමෝදනාවන් ලබන්නට කැමැති වන බලාපොරොත්තු වන සියලු සම්‍යක් දෘෂ්ටික ඉෂ්ට දේවතාවරු දේවතාවියන් ප්‍රදාන සියලුම දෙවියන්ට ඔබ අපි එකට එකතු වෙලා රැස් කරගත්තා වූ මේ සියලු පින් කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා පුණ්‍යානුමෝදනාවන් ලබන දෙවියෝ ඔබ හැමදෙනාගේම ජීවිතවලට අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරත්වා සුභ සිද්ධිය ප්‍රාර්ථනා කරත්වා දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින්පෙත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් තබමු. ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන් නමින් මියගිය මේ ඥාතිවරු ප්‍රධාන කොට ඇති සියලු සංසාරගත ඥාතිවරුන්ටත් ධර්ම ශ්‍රවණය කළ පින්වතුන් නමින් මියගිය සියලුම නම් සඳහන් කරගන්නා උද නොගන්නා උද සියලු වර්ග પરම්පරාවල ඥාතීන්ටත් ඒ වගේම දරණාගම නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන අපව පැවිදි වීමටවත් කළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ප්‍රධාන අපවත් වුණ පූජ්‍යතර මහා සංඝරත්නයටත් ඔබ අපි හැමදෙනා නමින් මියගිය මෞදමෝපියන් නමින් මියගිය වර්ග પરම්පරාවල සියලුම ඥාතිවරුන්ට මේ පින්පෙත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා පුණ්‍යානුමෝදනාවන් ලබන්න බලාපොරොත්තුවක් කැමැත්තක් ඇති කෙනෙක් ඉන්නවනම් මේ පින් අනුමෝදන්ව සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන පින්වතුන් ප්‍රධාන පවුලේ ඇත්තන්ටත් ධර්මානුශාසනාව මේ හෝරාවිදි ශ්‍රවණය කරන්නට එකට එකතු වුණා වූ පින්වත් ලොකු කුඩා හැම සියලු දෙනාටමත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ඒ වගේම බරලන්ද නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ඒ වගේම අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබ අපි හැම දෙනාගේ මව්දෙමව්පියන්ටත් මේ පින්පෙත්වල ආශිර්වාදේ ලැබේවා කියන ප්‍රාර්ථනාව හිතින් සිද්ධ කරන්න. නිදුක් නිරෝගී භව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. මේ ලැබූ මනුස්ස ජීවිතය තුළ අප්‍රමාණ පින් කුසල් වඩමින් තව තවත් මේ මනුස්ස ජීවිතේ පූර්ණ ආයුෂ වින්දනය කරන්න හැම කෙනෙකුටම වාසනාව වාසනාව ලැබේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා. හාත්පසින්ම සියලු ආරක්ෂාව ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන්ට ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුණු අපට සම්මා සම්බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ මහරහත් භාවයේ කියන තුන්තරා බෝධියෙන් පින්වතුන් ප්‍රාර්ථනා කරන අරමුණු කරන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකේ නිර්වාණ බෝධියට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහානිසංසදායක කුසල කර්මය හේතු වේවා වාසනාව වේවයි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. සාදු සාදු සාදු. සදහැවතුනි, උසස් මානව ගුණධර්මයන්ගෙන් හෙබි මානව දයාර්ථ ගුණයෙන් යුතු සත්ගුණවත් වූ පරපුරක් රටට දායාද කිරීමේ අරමුණෙන් බෞද්ධ ගුවන්විදුලිය ගෙනෙන ප්‍රඥා ප්‍රදීප ධර්මදේශනා මාලාවේ මේ සතියේ දේශනාවයි මෙලෙස නිමාවට පත්වන්නේ. මේ උතුම් දේශනාව පවත්වා වදාළ මොරටුව ගොරකාන කතරදුව ශ්‍රී දීපාරාම මහා විහාරාධිකාරී මොරටුව වෙලස් කුමර විද්‍යාලයේ ආචාර්ය පූජ්‍යපාද හැටිකල්ලේ චන්දාලෝක පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැනසේවා. සාදු සාදු සාදු. එසේනම් ලබන සතියේ තවත් ප්‍රඥා ප්‍රදීප ධර්මදේශනාවකින් ඔබ හමුවන බලාපොරොත්තු වෙන මේ දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. සදහම් මෙසෝ සුපින්වත් ඔබ හැම දිනකටමත් තෙරුවන් සරණ වේවා. ප්‍රඥා ප්‍රදීප ප්‍රඥාවෙන් ආලෝකමත් කරනු පිණිසයි.
ප්‍රඥා ප්‍රදීප සදහවතුනි අවසන් වූ ප්‍රඥා ප්‍රදීප ධර්මානුශාසනාවේ අවසන් වර ප්‍රචාරය ලබන සෙකුණාදා රාත්‍රී 10ට බලාපොරොත්තු වන්නේ